සියලුම ආතරයිටිස් රෝග සඳහා රාජපුර හන්දි තෙල ඔබ සුවෙන් තබයි. ආයුබෝවන් යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පින්ඩනයක පුවත් දිගහැරුම ශ්‍රද්ධා රූපවාහිනී 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම ලකිඳුණු අංක ප්‍රථමයෙන් සිරස්තල. තුන්වන එන්නත් මාත්‍රාවක් ලබා දීම සඳහා අවශ්‍ය එන්නත් සඳහා ඇනවුම් ලබා දී අවසන්. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති පවසයි. තුන්වෙනි මාත්‍රාවක් දීමට අවශ්‍ය එන්නත් යල්ල ඇනවුම් කළ අවසන්. මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට ෆයිසර් එන්නත ලබා දීමට තීරණයක්. එක්සත් ජාතීන්ගේ 76 වන මහා මණ්ඩල සැසිවාරයේ රාජ්‍ය නායක සමුළුව අද ආරම්භෙයි. නොවැම්බරයේ සිට විදෙස් සංචාරකීන්ට ඇමරිකාව විවෘත කෙරේ. එළැඹෙන 24 වනදා සිට වයස අවුරුදු 12-19 අතර ආබාධ සහිත ළමුන් සඳහා ෆයිසර් එන්නත ලබා දීමට සැලසුම් කර ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේ ඍජු ආරයාල අමාරෝහලේදී එම එන්නත් ලබා දීමේ කටයුතු සිදු කරන බවයි. මේ අතර මෙරට දෛනික කොවිඩ් රෝගීන් වාර්තා වීම යලිත් 1500 සීමාවට පත්ව තිබෙනවා. කොවිඩ් ආසාදිතයින් 1518 දෙනෙකු ඊයේ හමුවීමත් සමග මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 5,06,900ක් දක්වා ඉහළ ගියා. මේ අතර පසුගිය 19 වනදා සිදු වූ තවත් කොවිඩ් ආසාදිත මරණ 93ක්ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ වාර්තා කළා. ඊට පිරිමි පුද්ගලයන් 45ක් සහ කාන්තාවන් 48ක් ඇතුළත්. මියගිය පිරිස අතර 68 දෙනෙක් අවුරුදු 60ට වැඩි පුද්ගලයන් වන අතර ඊට පිරිමි පුද්ගලයන් 32 දෙනෙකුද ඇතුළත්. අවුරුදු 30-59 අතර පුද්ගලයන් 24 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර එහි කාන්තාවන් 12 දෙනෙක් සිටින බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. එමෙන්ම අවුරුදු 30ට අඩු එක් පුද්ගලයෙක් කොවිඩ් ආසාදනය වීමෙන් මිය ගොස් තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 12218ක් ලෙසයි. එකටම අපි කියපු දෙයක් තමා රට යට පස්සේ පවතින තත්වයේ ඒ පෙර පැවති විදිහටම ජනතාව ඒකරාශී වීම ආදී සියලුම ක්‍රියාවලියන් හරහා මේ රෝගය නැවත වැඩි වීමට ඉඩ තියෙනවා. නැවත වැඩි වෙනකොට බොහෝ වෙලාවට අපි දන්නේ නැහැ මේ මීටත් වඩා දරුණු ප්‍රභේද ලංකාවට ඇතුළු වෙලා ඒක හරහා මේක වැඩි වෙන්නත් ඉඩ තියෙනවා. මේ සියල්ල ගැන සැලකිල්ලට අරගෙන රට වහලා තිබිච්ච කාල සීමාව තුළ අපි නොකඩවාම කියපු දේ තමා මේ සම්බන්ධයෙන් සැලසුමක් සකස් කරගෙන ඒ සැලසුමට අනුව අපිට මේ කටයුතු ඉස්සරහට කරගෙන යන්න කියලා නැවතත් රෝගය පැතිරීමට ඉඩකට තියෙන වාතාවරණයක් සකස් නොකර මේ අතර මෙරට ජනතාව වෙත තුන්වන එන්නත් මාත්‍රාවක් ලබා දීම සඳහා අවශ්‍ය එන්නත් සඳහාද ඇනවුම් ලබා දී අවසන් බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා අද ප්‍රකාශ කළා. ප්‍රතිශක්තිය වැඩිදුරටත් වර්ධනය කිරීමට අවශ්‍ය තුන්වෙනි මාත්‍රාවක් දීමට අවශ්‍ය එන්නත් යල්ල ඇනවුම් කළ අවසන්. ඒ සම්බන්ධයෙන් අපි අත්තිකාර මුදල් ගෙවා අවසන්. විශේෂයෙන්ම ලෝක බැංකුව විසින් මේ එන්නත් සඳහා අවශ්‍ය සියලු මුදල් ඔක්තෝබර් 1 වෙනිදා වෙනකොට ගෙවනවා. මේ තුන්වෙනි මාත්‍රාව සඳහා අවශ්‍ය නිර්දේශය කරේ අපේ එන්නත්කරණය සහ වසංගත රෝග සම්බන්ධ විශේෂඥ කමිටුව විසින්. ඒක කළේ මැයි මාසේ. ඒ මැයි මාසේ කරන ලද ඉල්ලීමට අනුව තමයි අපි ඇනවුම් කිරීම කළේ. නමුත් ඒවා ලබා දීම සිද්ධ වෙන්නේ මාස 6කට පස්සේ පළමු එන්නත් දෙකෙන්. එතකොට දැන් සාමාන්‍ය ඔක්තෝබර් නොවැම්බර් වෙනකොට තමයි මේ එන්නත් කරන වැඩපිළිවෙලේ තුන්වෙනි මාත්‍රාව සම්බන්ධයෙන් කටයුතු කරන්න වෙන්නේ. ඒ සඳහා සියල්ලම ආනයනයේ පැත්තෙන් සියල්ල සූදානම්. ඉදිරියේදී එන්නත් කරන මධ්‍යස්ථාන සීමා කිරීමට සිදුවිය හැකි බැවින් හැකියික්මනින් Tamanට ආසන්නතම එන්නත් කරන මධ්‍යස්ථානයෙන් කොවිඩ් මර්ධනයත් ලබා ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවට දැනුම් දෙනවා.
නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේ තුන්වන මාත්‍රාවක් ලබා දීමේ කටයුතු ආරම්භ කළහොත් පළවන සහ දෙවන මාත්‍රාව ලබා දීම සීමාව නොඇති බවයි. ඉදිරියටත් මේ එන්නත් ලබා දීම දිගටම කරගෙන යාම අවශ්‍ය වෙනවා. නමුත් අපි දන්නවා සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට සම්පූර්ණයෙන් මේ සඳහා කාලය යොමු කරන්න වෙන්නේ නැහැ. ඒ තත්ත්වය තුළ අපිට ඉදිරියේදී දැන් වගේ නිවස් ළඟටම ගිහිල්ලා එන්නත් කිරීමට වෙනුවට ප්‍රධාන මධ්‍යස්ථාන කීපයක පමණයි එන්නත් කිරීමට පුළුවන් වෙන්නේ. ඒ සඳහාත් කොයිතරම් දුරට අපිට කාලය සහ ශ්‍රමය වැය කරන්න පුළුවන් වේද කියන්න බෑ. මොකද මාස කීපය තුළ අපි ඊළඟට ළඟා වෙනවා එන්නත් ලබා දී අවුරුද්දක් ගත කරන කාල සීමාව තුළ. ඒ නිසාම අපි සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා මේ මොහොත වෙනකොට තමන්ගේ ළඟම ඇති එන්නත් මධ්‍යස්ථානයට ගොස් ලබා දෙන එන්නත ලබා ගන්න කියලා අප්‍රමාදව විශේෂයෙන්ම කියන්න ඕන විදේශ රැකියාව සඳහා සහ විදේශ අධ්‍යාපනය සඳහා යන්න ඉන්න අයලුන්ට ලෝකේ බොහෝ රටවල් මේ වෙද්දී එන්නත් නොසලකමින් තමන්ගේ රටවල් වලට ඇතුළු වීමේ අවස්ථාව ලබා දීලා තියෙනවා. ඒ වගේම ලංකාවේ භාවිතා කරන එන්නත් බොහොමයක් රටවල් මේ වෙද්දී ඔවුන්ගේ රටවල් තුල අනුමත එන්නත් විදිහට සලකනවා. ඒ නිසා එන්නත් තේරීමක් කරන්නේ නැතුව ඇවිල්ලා එන්නත ලබා ගන්න කියලා අපි තරුණ ප්‍රජාවෙන් ඉල්ලා සිටිනවා. විශේෂයෙන් මේ වසංගත තත්ත්වයෙන් තමන්ගේ ජීවිතය ආරක්ෂා කරගෙන දෙවනුව තමයි අපිට ඉන්න එහාට ගියපු කාරණා සම්බන්ධව හිතන්න වෙන්නේ කියන එක අපි අවධානය යොමු කරනවා. මේ අතර මෙරට එන්නත් කරන වැඩසටහන යටතේ ඊයේ දිනේදී පුද්ගලයන් 766 දෙනෙකුට කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබා දී ඇති අතර එහි දෙවන මාත්‍රාව ලබා දුන් සංඛ්‍යාව 23616ක්. එමෙන්ම සයිනෝෆාර්ම් එන්නතේ පළමු මාත්‍රාව ඊයේ 27873 දෙනෙකුට ලබා දී ඇති අතර දෙවන මාත්‍රාව 5895 දෙනෙකුට ලබා දී තිබෙනවා. මොඩර්නා එන්නතේ පළමු මාත්‍රාවද ඊයේ 889 දෙනෙකුට ලබා දී ඇති අතර එහි දෙවන මාත්‍රාව 71 දෙනෙකුට ලබා දී ඇති බවයි වසංගත රෝග වෛද්‍යයිකකය නිවේදනය කළේ. මෙවන විට වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබන පුද්ගලයන් සංඛ්‍යාව 59651ක් වන අතර වෛරස ආසාදිතව සිට සුවය ලැබූ සමස්තය දැක්වෙන්නේ 4,34,140ක් ලෙසයි. පූර්ණ එන්නත්කරණයට ලක් වූ විදේශිකයන්ට සිය රටට ඇතුළු වීමට නොවැම්බර් මාසයේ සිට අවසර ලබා දීමට ඇමරිකා එක්සත් ජනපදය තීරණය කර තිබෙනවා. කොවිඩ් වෛරස් ගෝලීය වසංගතය හේතුවෙන් වසර එකහමාරකට අධික කාලයක් පැවති සීමාවන් නිවත් කරමින් නොවැම්බරයේ සිට විදෙස් සංචාරකීන්ට සිය රටට ඇතුළු වීමට අවසර ලබා දීමට ඇමරිකා එක්සත් ජනපදය තීරණය කර තිබෙනවා. ඒ අනුව එක්සත් රාජධානිය යුරෝපය සහ අනිකුත් රටවල සංචාරකීන්ට ඇමරිකා එක්සත් ජනපදයට පැමිණීමට හැකි වනු ඇති. ඇමරිකානු සංචාරක සීමාවන් පසුගිය වසර මුලදී චීනය සඳහා පමණක් ක්‍රියාත්මක වූ අතර පසු එය අනිකුත් රටවල් සඳහාද දීර්ඝ කෙරුණා. අදාළ සීමාවන් ලබන මාසයේ සිට ඉවත් කිරීමෙන් අනතුරුව පූර්ණ එන්නත්කරණය ලැබූ විදේශකීන්ට ඇමරිකාවට පැමිණීමට හැකිවනවා. එමෙන්ම ඔවුන්හි පැමිණීමට දින 3ක් ඇතුළත කොවිඩ් ආසාදිතෙකු නොවන බව තහවුරු කළ යුතුයි. ඇමරිකාව මෙලෙස විදේශ සංචාරකීන්ට රට විවෘත කරද්දී ඔවුන් ලබා සිටිය යුතු එන්නත් පිළිබඳව මෙතෙක් නිශ්චිත තීරණයකට එළඹී නැහැ. එය ඇමරිකානු රෝග පාලන හා වැළැක්වීමේ ආයතනය මගින් තීරණය කරනු ඇති බවයි ධවල මන්දිරය ප්‍රකාශ කළේ. මේ අතර චීනය කොවිඩ් මර්ධන එන්නත්කරණ ඉලක්කය වෙත සාර්ථකව ළඟා වෙමින් සිටින බව එරට මාධ්‍ය වාර්තා කළා. රටේ සමස්ත ජනගහනයෙන් බිලියන 1.1ක් එනම් 68ක් දැනටමත් එන්නත් කර අවසන්. මේ වන විට එරට තුළ ලබා දී ඇති සමස්ත එන්නත් මාත්‍රා සංඛ්‍යාව බිලියන 2.7ක් වන බවයි එරට මාධ්‍ය වාර්තා කළේ. මේ අතර චීනයේ ෆුජියන් පළාතේ ශියාමෙන් නගරයේ පැතිර යන කොවිඩ් පොකුර නගරයෙන් පිටතදී ආරම්භ වූවක් බවට බලධාරීන් හඳුනාගෙන ඇති අතර වෛරස් ආසාදනවල ජානමය අණුපිළිවෙල පරීක්ෂා කිරීමේදී පෙනී ගොස් තිබුණේ එහි පැතිර යන්නේ ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය බවයි. මේ අතර ලබන මාසයේ සිට නැවතත් කොවිඩ් එන්නත් අපනයනය කිරීමට සූදානම් බව ඉන්දියාව පවසනවා. ඉන්දිය සෞඛ්‍ය අමාත්‍ය මන්සුක් මණ්ඩාවියා ප්‍රකාශ කළේ එහිදී අසල්වැසි රටවලට ප්‍රමුඛත්වයක් හිමිවන බවයි. එමෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් ගෝලීය එන්නත් කරන වැඩසටහනටද ඉන්දියාවේ නිෂ්පාදිත එන්නත තවදුරටත් ලබා දීමට සූදානම් බව ඔහු සඳහන් කළා. පසුගිය අප්‍රේල් මාසයේදී ඉන්දියාව කොවිඩ් එන්නත් අපනයනය අත්හිටුවනු ලැබුවේ ඉන්දියානුවන් විශාල වශයෙන් කොවිඩ් වෛරසයට ගොදුරු වීම සහ එරට ප්‍රමාණවත් එන්නත්කරණයක් සිදු නොවීම හේතුවෙන්. කෙසේ නමුත් ලබන මාසයේ සිට සිය එන්නත් නිෂ්පාදනය මාත්‍රා මිලියන 300ක් දක්වා සිව්ගුණයකින් ඉහළ නැංවීමට සැලසුම් කර ඇති බවයි ඉන්දිය සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ. මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් හට ෆයිසර් එන්නත ලබා දීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. එය අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්
ඊය සතියේ අතිගරු ජනාධිපතිතුමා ඒ පිළිබඳ නියෝගයක් දීලා තියෙනවා. සෞඛ්‍ය අමාත්‍ය සහ අධ්‍යාපන අමාත්‍යංශයේ සාකච්ඡාවට ආරම්භ කළා තියෙනවා. පළමුව උසස් පෙළ ශිෂ්‍යයන් සඳහා පයිසර එන්නත විභාගයේ පවතින ශිෂ්‍යයන් සඳහා ලබා දීමට තීරණයක් අරගෙන වැඩසටහන ක්‍රියාත්මක වීම සඳහා සැලසුම් කළා තියෙනවා. උසස් පෙළ විෂය මාලාව අවසන් කරන්න බැරි බව අමාර ශිෂ්‍ය ශිෂ්‍යාවන් ප්‍රකාශ කළා තියෙනවා. මටත් කීප දෙනෙක් මුණ ගැහුණා. මම ඉල්ලීමක් කරන්න කැමතියි ඇමතිතුමාට ඒ ගැන හොයලා බලලා ගත යුතු පියවර කීපය අරගන්න කියලා. අමාත්‍යංශයේ අවධානය යොමු කර තිබෙන අතර විභාග කොමසාරිස්තුමා සමගද සාකච්ඡාවට කීපයක් පවත්වලා තියෙනවා. රට තුළ අලවිය සඳහා ඇති ඖෂධීය නිෂ්පාදනවල ආරක්ෂාව සහ ගුණාත්මක භාවය සහතික කරමින් මහජන සෞඛ්‍ය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරනු ලබන ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත සෞඛ්‍ය ආරක්ෂාව සම්බන්ධ තීරණාත්මක කාල සීමාවකදීම අතුරුදහන් වීම බරපතල තත්ත්වයක් නිර්මාණය කර තිබේ. මෙම දත්ත අතුරුදහන් වීම මගින් බාල ඖෂධ හෝ විවිධ ක්‍රියාකාරකම් හේතුවෙන් ආසාදු ලේඛනගත කර තිබූ ඖෂධ වෙළඳපළට නිකුත් කිරීම මෙන්ම එකම ඖෂධයේ විවිධ වෙළඳ නාම වලින් ආනයනය කරනු ලබන සමාගම් වලට සිය අභිමතය පරිදි ඉහළ මිල ගණන් වලට ඖෂධ අලෙවි කිරීමේද අවදානමක් පවතින හේයින් එම තත්ත්වය වළක්වාලීම සඳහා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද? ගොඩක් අය අහනවා මොනවාද මේ මැකිලා තියෙන දත්ත කියලා. ඇත්තටම මැකී ගිහිල්ලා තියෙනවා ෆයිල් 5925ක්. ඒ 5925න් 3137ක්ම ඒ කියන්නේ 153ක්ම තියෙන්නේ අපි සාමාන්‍ය ඔසුසැල් රෙජිස්ටර් කිරීමට අදාළව සහ ඒවා නැවත ලියාපදිංචි කිරීමට අදාළ ලිපිගොනු තමයි මැකිලා ගිහිල්ලා තියෙන්නේ. ඒ වගේම තමයි පේටන්ට් අයිතිය තියෙන නව කෙමිකල් එන්ටිටිස් වලට අදාළ කිසිදු ලිපිගොනුවක් මේ මැකී ගිය දත්ත පද්ධතිය තුල නැහැ. පැන නැගී ඇති මෙම ගැටලුව හරහා බාල ඖෂධ හෝ විවිධ ක්‍රියාකාරකම් හේතුවෙන් අසාදු ලේඛනගත තිබූ ඖෂධ වෙළඳපොළට නිකුත් කිරීම මෙන්ම එකම ඖෂධයේ විවිධ වෙළඳ නාම වලින් ආනයනය කරනු ලබන සමාගම් වලට සිය අභිමතයේ පරිදි ඉහළ මිල ගණන් වලට ඖෂධ අලෙවි කිරීමේ කිසිදු අවදානමක් ඇති වී නැත. ඒ අනුව මෙම තත්ත්වය මත දිවයින පුරා ඖෂධ හිඟවීමක් සම්බන්ධයෙන් හෝ තත්ත්වයෙන් බාල ඖෂධ මෙරට ගෙන්වීම සම්බන්ධයෙන් කිසිදු අනියත බියක් මහජනතාව ඇති කරගත යුතු නැත. අත්‍යවශ්‍ය ඖෂධ ගෙන්වීම සහ බෙදා හැරීම සම්බන්ධයෙන් වන දැනට පවත්නා බලපත්‍රවල වළංගු කාලය දීර්ඝ කර ඇති අතර ඉල්ලුම් කරන නව බලපත්‍ර සඳහා සහ COVID-19 වසංගතයේ තත්ත්වයට අදාළ වන පරිදි අත්‍යවශ්‍ය ඖෂධ ගෙන්වීම සඳහා බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් සියලු කටයුතු සිදු කරමින් පවතින බවද අවධාරණය කරමි. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය සඳහා සහභාගී වීමට ඇමරිකාවේ සංචාරයක නිරත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ කුවේට් අග්‍රාමාත්‍යවරයා අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. මේ අතර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය අද දිනේ ආරම්භ වීමට නියමිතයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ කුවේට් අග්‍රාමාත්‍ය ෂේක් සබා අල් හමාඩ් අල් සබා අතර පැවති ද්විපාර්ශ්වික හමුවේදී දෙරට අතර රාජතාන්ත්‍රික සමගතා ශක්තිමත් කර ගැනීම සම්බන්ධයෙන් වැඩි වශයෙන් සාකච්ඡා වී තිබෙනවා. එහිදී ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක් කුවේට් රාජ්‍යයේ සේවය කරන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා පුහුණු ශ්‍රමිකින් සඳහා තවදුරටත් අවස්ථාවන් විවර කර දෙන ලෙසයි කුවේට් අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා ඇත්තේ. ශ්‍රී ලංකාවේ කොවිඩ් වසංගතය පාලනය සහ රට තුළ සිදු කෙරෙන ඉන්නත් කරන වැඩපිළිවෙල පිළිබඳව පෙන්වා දුන් ජනාධිපතිවරයා වසංගතය පහව ගොස් ලෝකය විවෘත වීමත් සමග ද්විපාර්ශ්වික සමගතා ශක්තිමත් කර ගැනීමේ හැකියාවද පෙන්වා දී තිබෙනවා. එසේම වරාය නගරය සූර්ය හා සුළං බලශක්ති සහ පිරිපහදු ක්ෂේත්‍රයන් තුළ කුවේට් රාජ්‍යයට ඇති ආයෝජන අවස්ථා පිළිබඳවද ජනාධිපතිවරයා කුවේට් අග්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමු කරනු ලැබූ බවයි ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළේ. මේ අතර ආහාර සුරක්ෂිතතාව අධ්‍යාපනය තොරතුරු තාක්ෂණය සහ සයිබර් ආරක්ෂාව පිළිබඳවද රාජ්‍ය නායකයින් අතර සාකච්ඡා සිදු කර ඇති බවයි ජනාධිපති මාධ්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ. මේ අතර එක්සත් ජාතීන්ගේ 76 වන මහා මණ්ඩල සැසිවාරය ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක්දී අද ආරම්භ වීමට නියමිතයි. ඒ ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන්ගේ ප්‍රධානත්වයෙන්. COVID-19 වෛරසයෙන් සුවය ලබා ගැනීම සඳහා බලාපොරොත්තු සහගත බව තුළින් ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය, තිරසර බව යළි ගොඩනැගීම, පෘථිවි අවශ්‍යතාවන්ට ප්‍රතිචාර දැක්වීම, මිනිසුන්ගේ අයිතිවාසිකම් වලට ගරු කිරීම සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය නැවත පණ ගැන්වීම මෙවර සමුළුවේ තේමාවයි. චීනයෙන් ආනයනය කිරීමට සූදානම් කර ඇති කාබනික පොහොරතොගේ සාම්පල තුළ ශුද්‍ර ජීවීන් නැති බවට අනාවරණය වූ බව විශේෂඥයින් පවසනවා. කෙසේ වෙතත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළේ ශුද්‍ර ජීවීන් සහිත කාබනික පොහොර මෙරටට ආනයනය නොකරන බවයි.
චීනයේ නානයනය කිරීමට සූදානම් කර ඇති ඝන කාබනික පොහොර තොගේ සාම්පල තුළ ශුද්‍ර ජීවීන් නැති බවට අනාවරණය වී ඇති නිසා ඒවා ගෙන්වීම මෙරට කෘෂිකාර්මික හා පාරිසරික ව්‍යසනයකට අතවැනීමක් විය හැකි බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ මහාචාර්ය බුද්ධි මාරම්භේ මහතා පවසනවා. මෙම පොහොර සාම්පල දෙකේම ශුද්‍ර ජීවීන් නැති බවට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ශාක නිරෝධායන මධ්‍යස්ථානය මගින් අනාවරණය කරගෙන තිබෙන බවයි ඒ මහතා සඳහන් කළේ. එමෙන්ම මෙම බැක්ටීරියා විශේෂ මගින් ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයට මෙන්ම අනිකුත් පාරිසරික ශාකවලටද බලපෑම් එල්ල විය හැකි බවයි මහාචාර්යවරයා වැඩිදුරටත් සඳහන් කළේ. රජය පරිසර හිතකාමී කෘෂිකර්මාන්තයට එළඹීමත් සමගම අපිට කාබනික පොහොර යම් ප්‍රතිශතයක් ආනයනය කරන්න සිද්ධ වුණා. මේ ආනයනය කරන කාබනික පොහොර වලින් මනුෂ්‍ය ජීවිතයට සත්ව සහ ශාක සඳහා කිසිදු ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ කියන එක අපි දිගින් දිගටම කිව්වේ. මේ පොහොර ලංකාවට ආවට පස්සේ මේ පිළිබඳ පරීක්ෂණයක් පවත්වලා ඒ පරීක්ෂණ වාර්තා වලින් ඒක නිවැරදිව ඔප්පුනොත් විතරයි අපි මේක ලංකාවට ඇතුළත් කරගන්නේ කියලා. දිගින් දිගටම රජය වෙනුවෙන් අපි කියනවා අපේ රට ඇතුළට කිසිදු මනුෂ්‍ය සත්ව ශාකවලට අහිත කර කිසිදු බැක්ටීරියාවක් කියන පොහොරක් අපි ආනයනය කරන්න කටයුතු කරන්නේ නැහැ. මේ අතර පවතින වීමිල සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්කමගේ මහතා අදහස් පළ කළා. එවගේම මේ වෙනකොට ගොවීන් වී සම්බන්ධයෙන් උද්ඝෝෂණ පැවැත්වෙනවා. අපි ගොවීන්ට මිලක් එන එක පිළිබඳ අපිට කිසි ගැටලුවක් නැහැ. අපි කියලා තියෙන්නේ වී සඳහා පාලන පිළ මමනයි අපි කියලා තියෙන්නේ. ඉතින් එතනින් එහාට වී මිලදී ගැනීම පිළිබඳ අපට ප්‍රශ්නයක් නැහැ. අපි කියන්නේ රුපියල් 55ට අඩුවෙන් නාඩු කිලෝ එකක් ගන්න බෑ කියන එක විතරයි. ඒ නිසා වැඩිපුර ගැනීම පිළිබඳ අපි කිසිම මෝල් හිමියෙකුට හෝ කිසි කෙනෙකුට අපි දඩ ගහලා නැහැ. අපි කියන්නේ ගොවීන්ගෙන් නාඩු කිලෝ එක රුපියල් 55ට අඩුවෙන් ගන්න බෑ කියන එක විතරයි. ඒ නිසා ගොවීන් රජයට ඇඟිල්ල දික් කරන එක වැරදි. මොකද අපි කියලා නැහැ ඒක අපේ සහතික මිලක් නෙවෙයි. අපි කියන්නේ 55ට අඩුව වී මිලදී ගන්න එපා කියන එක පමණයි අපි කියන්නේ. ශ්‍රී ලංකාව ඉතා වටිනා පරිසර පද්ධති රැසකින් සැදුම්ලත් දූපත් රාජ්‍යයක්. මේ කියන්නේ අපේ රටේ එකී පරිසර පද්ධතිය රැක ගැනීම වෙනුවෙන් සිදු කළ මෙහෙවරක් පිළිබඳ සුබවාදී පුවතක්. සිව් දෙසින් සාගරයෙන් වට වූ දූපතක් වන නිසාත් සමකාසන්නේ පිහිටි රටක් වන නිසාත් එකිනෙකට වෙනස් ලොව අද්විතීය ගණයේ පරිසර පද්ධති රැසකට අප මව්බිම හිමිකම් කියනවා. වියලි කලාපීය පරිසර පද්ධතීන් තෙත් කලාපීය වැසි වනාන්තර තෙත්බිම් සහ කළුපු ආශ්‍රිත පරිසර කලාපාදී බොහෝ පරිසර පද්ධතීන් ඒ අතරට අයත්. කෙසේ වුවත් මිනිස් ක්‍රියාකාරකම් ඇතම් සංවර්ධන ව්‍යාපෘතීන් හා පාරිසරික විපර්යාසාදිය නිසා බොහෝ අවස්ථාවල වටිනා පරිසර පද්ධති රැසකට දැඩි බලපෑම් එල්ල කර තිබෙනවා. එවන් කාලවකවානුවක ශ්‍රී ලංකාවේ ඇති තාම වටිනා පරිසර පද්ධතියක් රැක ගැනීම වෙනුවෙන් තියත් කළ ව්‍යාපෘතියක සුබවාදී පුවතක් අපට වාර්තා වුණේ කොග්ගල ප්‍රදේශයෙන්. ගත්කතුවර මාටින් වික්‍රමසිංහ ශූරීන්ගේ මඩල් දුව ග්‍රන්ථයට පාදකූ කොග්ගලොයේ කඩුලාන පරිසර පද්ධතිවලින් සමන්විත දූපත් රැසක් ඉවුරු කාදනය නිසා විනාශ වෙමින් පැවතුණා. එම පරිසර පද්ධතිය රැක ගැනීම සඳහා එකම පිළියම කඩුලාන ශාක රෝපණය කිරීමුවත් ඇතැම් අවස්ථාවල එම දූපත්වල රෝපණය කළ කඩොලාන ශාක ජල සංයුතියේ වෙනස්කම් මත මියයාමත් ජලයේ පාවී ගොස් විනාශ වීමත් නිසා මේ දූපත් රැක ගැනීම විශාල අභියෝගයක් වුණා. ඒ සඳහා පිළියමක් ලෙසින් වනජීවී හා සාගර සම්පත් සංරක්ෂණ සංගමයේ නව සංකල්පයක් හඳුන්වා දී එය ක්‍රියාවට නැංවීම ආරම්භ කළේ මීට වසර 4කට පෙරදී එනම් 2017 වර්ෂයේදී. මේ ව්‍යාපෘතිය ලංකාවේ පළවෙනි වතාවට තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ වගේමයි මේ සංකල්පය ලෝකෙම පළවෙනි වතාවට. අපි මේ ව්‍යාපෘතියේදී සුවිශේෂී ක්‍රමවේදයක් භාවිතා කරනවා. ප්ලාස්ටික් බැරල් එකක අඩිය ඉවත් කරලා ඉවුරට ඉස්සරහින් බැරල් පේලියක්, ඒ කියන්නේ වැටියක් විදිහට සකස් කරලා ඒකට මඩ පුරවලා ඒකේ සුවිශේෂී කඩුලාන ශාක රෝපණය කිරීමක් සිද්ධ කරනවා. එතකොට වෙන්නේ සාමාන්‍යයෙන් මේ ශාක වර්ධනයත් එක්ක ඉවුරට ඉස්සරහින් බාධකයක් නිර්මාණය වෙනවා. එතකොට එන ජල තරංග පාලනය වීමක් සිද්ධ වීම නිසා පිටිපස කොටසේ ස්වභාවික රොන්මඩ තැන්පත් වීම සහ ශාක කොටස් තැන්පත් වීම මගින් නැති වෙලා ගිහපු ඒ මඩ ස්තරය ප්‍රතිනිර්මාණය වීමක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ ඒ අවස්ථාවේදී කලපුවේ නැති වෙලා ගිහපු ශුද්ධ පරිසර පද්ධතිය නිර්මාණය වීම නිසා කලපු පරිසර පද්ධතිය ජීවත් වෙන සත්තුන්ට අවශ්‍ය කරන පරිසරය නිර්මාණය වීමක් සිද්ධ වෙනවා. පසුව තවත් වසර 5ක පමණ ගතවීමෙන් අනතුරුව කඩොලාන පැල සිටුවා ඇති ප්ලාස්ටික් බැරල් කපා ඉවත් කර ඒවා ප්‍රතිචක්‍රීකරණයට ලක් කිරීමටයි එම නව සැලසුමෙන් ඉදිරිපත් කර ඇත්තේ. මෙකී සාර්ථක ක්‍රමවේදය ඔස්සේ මේ වන විට කොග්ගල ඔය ආශ්‍රිත දූපත් 7න් කුරුළුදුව, වැදුව, තලාතුඩුව, ගන්දුව සහ කත්දුව යන දූපත් 5 කිලෝමීටර 7ක පමණ ප්‍රමාණයක කඩොලාන පැල 30000කට අධික සංඛ්‍යාවක් රෝපණය කර අවසන් කර ඇත්තේ මෙලෙසින්.
අද වන විට ඉතා සාර්ථකාන්දමින් මෙලෙස කඩොලානතු උපත් ප්‍රතිනිර්මාණය වීම ඒ ආශ්‍රිත ජෛව විවිධත්වය සුරකීම සහ එම චල්ජීවීන්ගේ පැවැත්ම තහවුරු කිරීම සඳහාද හේතුපාදක වී තිබෙනවා. එමෙන්ම පරිසර හිතකාමිය ඔබටද මෙම කඩොලාන ප්‍රතිස්ථාපන වැඩසටහනට සම්බන්ධ විය හැකි බවයි වනජීවි හා සාගර සම්පත් සංරක්ෂණ සංගමය සඳහන් කළේ. ලොවක් පින වූ අපේ රටේ සුන්දර පරිසර කලාප ආරක්ෂා කිරීම වෙනුවෙන් අපේම අදහස් මතින් මෙවන් මෙහෙවර ක්‍රියාත්මක වීම ඇතෙන්ම අප රටට ආඩම්බරයක්. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් කෙටියෙන්. ගිනි ගැනීමට ලක්ව මුහුදුබත් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ඉවත් කිරීමට පෙර එහි පැවති ඉන්ධන සම්පූර්ණයෙන් ඉවත් වී ඇති බවට තහවුරු කරගත යුතු බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය එම නැව් සමාගමට දන්වා තිබෙනවා. යම් හේකින් නෞකාවේ ඉන්ධන ඉතිරි වී ඇතනම් ඒවා සම්පූර්ණයෙන්ම ඉවත් කර ගැනීමෙන් පසු නෞකාව සහ බහලුම් ඉවතට ගත හැකි බවයි එහි සභාපතිනි දර්ශනී ලහඳපුර මහත්මිය සඳහන් කළේ. මේ වන විටත් අදාළ සමාගම නෞකාවේ තත්ත්වය සම්බන්ධයෙන් යාන්ත්‍රික නිරීක්ෂණ හරහා තොරතුරු ලබා ගනිමින් සිටිනවා. මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළේ කාලසටහන්ගත ගුවන් මෙහෙයුම් ආරම්භ කරන ගුවන් සමාගම් සඳහා විශේෂ සහන පැකේජයක් ලබා දෙන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා. මත්තල ගුවන් තොටුපළ සඳහා ජාත්‍යන්තර ගුවන් සමාගම් ආකර්ෂණය කර ගැනීමෙහි අරමුණයි. ඒ අනුව මෙතෙක් මත්තල ගුවන් තොටුපළට මෙහෙයුම් සිදු නොකළ ජාත්‍යන්තර ගුවන් සමාගම් එම ගුවන් තොටුපළේ මෙහෙයුම් ආරම්භ කරන දිනේ සිට වසර 2ක කාලයක් සඳහා $60ක ගුවන් තොටුපළ විගමන බද්ධ අය නොකිරීමටයි යෝජනා වී ඇත්තේ. මීට අමතරව ගුවන් යානා ගොඩ බැසීම් හා නැවතුම් ගාස්තු සඳහාද සහන ලබා දීමට සැලසුම් කර තිබෙනවා. ඒ අනුව මත්තල ගුවන් තොටුපළ වෙත මෙහෙයුම් ආරම්භ කරන දිනේ සිට වසර 4ක් දක්වා එම ගාස්තු සඳහා වට්ටම් ලබා දීමට නියමිත බවයි සංචාරක අමාත්‍යාංශය වැඩිදුරටත් නිවේදනය කළේ. අනුරාධපුර පාරිභෝගික අධිකාරියට ලැබුණු තොරතුරක් මත සිදු කළ වැටලීමකදී නොච්චියාගම සහ ගල්කිරියාගම ප්‍රදේශවල ලියාපදිංචි නොකළ අතරමැදි වී කපඩා තුළ සඟවා තිබූ වී කිලෝ ලක්ෂ 3කට ආසන්න ප්‍රමාණයක් පාරිභෝගික අධිකාරිය බහරයට ගෙන තිබෙනවා. පසුව අදාළ වී තොගයන් ගල්කිරියාගම රජයේ වී කපඩා වෙත ලබා දීමට කටයුතු කර ඇති අතර එම වී රජයේ සහතික වී මිලට මිලදී ගැනීම සිදු කරන බවත් තොග සඟවා තබා ගැනීම සම්බන්ධයෙන් ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටත් කටයුතු කරන බවයි එම අධිකාරිය සඳහන් කළේ. මතට ඇබ්බැහි වූ හිතට මේ සටහන හිතට එන ආශාවන් නොදුටු ලෙස බැහැරට දමන්න හිතට ගන්න. ඇහේ ඉහේ තබාගෙන දරුවන් හැදිය යුතු යන ව්‍යවහාරය ජන සමාජයෙන් අපිට ඇහුනේ අතීතයේ සිටයි. එහෙත් ඇසිල්ලක තත්පරයකදී ඔබේ දරුවා සුන්දරයයි මවාගත් ලෝකයකට පියමන් කළ හැකි. ඊට පෙර ඔබ එහි අවදානම සිහියේ තබාගත යුතුමය. මේ දර්ශන පෙළ අප ඔබට ගෙනෙන්නේ මත්ද්‍රව්‍ය මත්පෙති ආදිය සිහි විකල් කරන අයුරු පෙන්වීමටයි. මතකයේ තබාගන්න මේ මහා මග වැටි සිහි මුලාවින්නේ තරුණ ජීවිතයි. ලෝකය තුළ තවමත් අප අත් නොවිඳි බොහෝ දේ තිබිය හැකි. එහෙත් ඒ සියල්ල අත්විඳීමේ ආශාවෙන් ඔබ පෙළෙනවා නම් වරක් දෙවරක් නොව තෙවරක් සිතා තීරණ ගත යුතුය. අමුතුවෙන් කිව යුතු නොවෙයි. මත්ද්‍රව්‍ය මත්පෙති භාවිතයෙන් ජීවිත විනාශ කරගත් පුවත් සහ අනෙකෙකුගේ ජීවිත විනාශ කළ පුවත් අපේ රටේද අඩු නැත. පුනරුත්ථාපන මධ්‍යස්ථානවල ජීවිතයේ අරුත් සුන් වූ බොහෝ දෙනෙකු යළිත් ජීවිතය ගොඩනගා ගන්නට උත්සාහ දරන්නේ කලින් ආශාවක් වූ එහෙත් දැන් තිත්ත වූ මත්ද්‍රව්‍ය මත්පෙති සිදු කළ විනාශය නිසායි. පසුකියදා මත්පැන්හල් විවෘතවීමත් සමග ඇඳිරි නීති සීමාවන්ද නොතකමින් බොහෝ පිරිසක් පෝලිම්වල රැඳී සිටින අයුරුත් ඔබ දකින්නට ඇති. ඇබ්බැහි වූ තැන ඇලුන තැන අත්හැරීමට නොහැකි වූ දේ බොහෝ තිබෙන බව තේරුම් ගතහොත් ඇලීමට පෙර එහි ආදීනව ඔබ දකිනු ඇත. තරුණ ජීවිත ඇත්තේ ලෝකයට සිය සවියෙන් ලෝකය කොට නැගීමටයි. එහෙත් එවැනි ජීවිත සිහි මුලාව වල්මත් වනවා නම් අනාගත ලෝකය කෙලෙස් ඉතිරිවනවා දැයි සිතාගත නොහැකිය. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මත්තුව දුරෙහි ආදීනව 6ක් ගිහි විනය නම් සිගාලෝවාද සූත්‍රයේදී ගෙන හැර දැක්වූ ආසේම ඒවා වත්මනටද තවමත් ගැලපෙන බව සිහි කළ යුතුමය.
විවිධ ලෙඩ රෝගයන්ට ගොදුරුවීම, ධනය නාස්තිවීම, විවිධ කලහකාරී තත්ත්වයන් නැතිවීම, සිහි නුවණින් තොරව හැසිරීම, සිහිමුලාව මරණයට පත්වීම, මරණින් මතු දුගතිකාමී වීම ඒ අතරවනවා. මතට ඇබ්බැහි වූ හිතට ඇතැම් විට මේ කියන කාරණා නොතේරෙනවා විය හැකිය. එහෙත් ඔබ මතට ඇබ්බැහි වූ යම් හිතක් දන්නවා නම් ඒ හිතට මතෙහි ආදීනව කියාදිය යුතු ඇත. නැතිනම් බාල පරම්පරාව තරුණ පරම්පරාව කියා වෙනසක් නොමැතිවම මත්තුවතුර ලොව පුරා තවදුරටත් ව්‍යාප්ත වනු ඇති. හෙට ප්‍රවෘත්ති සටහන් අතර මත්තුවතුර සම්බන්ධ ප්‍රවෘත්ති වාර්තා නොවන තැන දක්වාම සමාජය යහපත් වනවා නම් එය සාධනීයම ලක්ෂණයක් වනු ඇති. අවධානය විදෙස් පුවත් වෙත. කැනඩාවේ මහමැතිවරණයෙන් නිරට වත්මන් අගමැති ජස්ටින් ට්‍රූඩෝගේ පක්ෂය ජයග්‍රහණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. කැනඩා අගමැති ජස්ටින් ට්‍රූඩෝගේ පක්ෂයේ රට මහමැතිවරණය ජයගෙන තිබෙනවා. නමුත් එම පක්ෂයට බහුතර බලය හිමිවී නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඒ අනුව තෙවැනි වරටත් කැනඩාවේ අගමැතිවරයා ලෙස පත්වීමට ජස්ටින් ට්‍රූඩෝට අවස්ථාව හිමිව තිබෙනවා. කැනඩා අගමැතිවරයාගේ ලිබරල් පක්ෂය ආසන 156ක් ජයගනු ඇති බවට අනුමාන කෙරෙන අතර බහුතර බලයක් සඳහා ආසන 170ක් අවශ්‍ය වනවා. ප්‍රධාන විපක්ෂය ලෙස කොන්සර්වේටිව් පක්ෂය ආසන 122ක් හිමිකර ගනු ඇති බවටයි අපේක්ෂා කෙරෙන්නේ. කොවිඩ් වසංගතය මධ්‍යයේ පැවති මෙම මැතිවරණයට ඩොලර් මිලියන 470ක් වැය වී ඇති අතර එය එරට ඉතිහාසයේ මැතිවරණයක් සඳහා වැය වූ වැඩිම වියදම ලෙසයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මේ අතර රුසියාවේ පර්ම් නුවර රාජ්‍ය සරසවිය ශිෂ්‍යයෙකු විසින් සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයන් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් 6 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. වෙඩි තැබීමත් සමග විශ්වවිද්‍යාල ගොඩනැගිල්ලක පළමු මහලේ සිට ඉවතට පැනගත් සිසුන් ආරක්ෂාව පතා දිවගිය අයුරු දැක්වෙන වීඩියෝ පට විදෙස් මාධ්‍ය මෙලෙස වාර්තා කළා. මොස්කව් නුවර සිට සැතපු මටසියක් නැගෙනහිර දෙසින් පිහිටි මෙම සරසවියේ වෙඩි තැබීමට සම්බන්ධ ශිෂ්‍යයා පසුව ආරක්ෂක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූ බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ. දිනක සටහන් නිමවන්නට මත්තෙන් හෙට දවසේ වැදගත්කම ගැනයි මේ අවධානය. හෙට සැප්තැම්බර් 22 වනදා ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව පිහිටුවා ඇත්තේ 1971 සැප්තැම්බර් මාස 22 වන දිනයි. මෙරට ප්‍රකට දේශපාලඥයෙකු කලාකරුවෙකු මෙන්ම හොරණ ශ්‍රීපාලි විදුහලේ නිර්මාතෘවරයා වන විල්මට් ඩේ පෙරේරා මහතා මෙලොවින් සමුගෙන ඇත්තේ 1973 වසරේ සැප්තැම්බර් මාස 22 වන දිනයි. මාලි රාජ්‍යයේ ජාතික නිදහස් දිනය සැප්තැම්බර් 22 වන දිනට එනම් හෙට දිනට යෙදී තිබෙනවා. ඒ සමගින් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. හමුවෙමු හෙටත් සවස් 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණු වන්න.